And now, live at 8. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සමගින්. අදත් ලයිව් ඇට් 8 සමගින් ඔබ හමුවන මම නිමේෂ් විජේසූරිය. මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි මුලින්ම සිරස්තල. ජනතා ගැටලු විසඳීමට ජනපති බිසෝපුරට. අදත් ආසාධිතයන් 343ක්. රද්දොළුගම පොලිසියේ 15කටත් කොයිඩ්. බස්නාහිර හැර සෙසු පළාත්වල ජනවාරි 25 වනදා සිට උපකාරක පන්ති ආරම්භීමට අවසර. පාර්ලිමේන්තුවේ කොයිඩ් ගැන කතානායක කිව් දේ. පාර්ලිමේන්තුවත් අපි වසා දැමීම සඳහා කිසිම තීරණයක් අපි අරගෙන නැහැ. ගිනි අවිපෙන්වා ගම්පාදී රුපියල් කෝටි 4ක් කොල්ලකයි. කොල්ලකරුවන් සෙවීමට පොලිස් කණ්ඩායම් 5ක්. අවධානයේ ගිලිහුණු තැන. ගැටලු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීන්ට පූර්ණ අනුමැතිය ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමන් මේ බව අද ප්‍රකාශ කළේ පොළොන්නරුව මැදිරිගිරිය බිසෝපුර ගම්මානයේ පැවති ගම සමග පිළිසඳර 6 වැනි අදියරට සහභාගී වෙමින්. මැදිරිගිරියට පැමිණි ජනාධිපතිතුමා මුලින්ම බිසෝපුර ඉදිකළ මහවැලි ප්‍රාථමික විද්‍යාලයේ සිසු අයිතියට පත් කළා. අනතුරුව ජනාධිපතිතුමා මෙලෙස ජනතා ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා බිසෝපුර විද්‍යාලයේ ක්‍රීඩාංගණයට පැමිණියා. දුවදරුවන්ගේ පහසු වෙනුවෙන් අලුතින් ඉදිකර විද්‍යාලය සිසු අයිතියට පත් කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගම සමග පිළිසඳරක් වැඩසටහන සඳහා සම්බන්ධ වන්නේ. කුඹුරු ඉඩම් සඳහා ගොඩ ඉඩම් දෙන්න හදන එක ගොවියෙකුට අක්කර එකමාර බැගි විදුලියට පස්තර දාලා කුඹුරු ඉඩම් ප්‍රමාණයට අක්කර ප්‍රමාණයක් ඒ ඉඩම් වලින් අරගෙන දෙන්න කියලා ජනාධිපතිතුමනි. නෑ. තමන් වගා කරපු ඉඩමක් තියෙනවා නම් පසු කාලයකදී වනජීවී හෝ වනරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඒ භූමි ප්‍රමාණය තමන්ට අහිමි කරලා තියෙනවා නම් ඒක අපි නැති කරලා තියෙනවා. ඒ වගා කරපු භූමිය වගා කරන්න අවසර දීලා තියෙනවා. ඉතින් ඒක හන්දා ඒ ගල් දාලා තිබුණාට මායින් මේගොල්ලෝ ඒක වෙනස් කරයි. තමන් වගා කරා නම් ඒ ගිහින් වගා කරන්න. යහපාලන ආණ්ඩුවෙන් ඒක වනජීවි කලාපයට අරගෙන දැන් අපිට ඒකට නඩු දාලා තියෙන්නේ මේ ජනාධිපතිතුමනි. ඒකට තවත් නඩු දාන්නේ නැහැ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ජනාධිපතිතුමනි මැදිරිගිරිය වටදාගේ රක්ෂිතයේ මුවන් 2000ක් පමණ ඉන්නවා. ඒ මුව ගහනේ වැඩිකම හේතුවෙන් ඔප්පු තියෙන කුඹුරු අක්කර 300කට දැඩි ලෙස හානි කරනවා. ඔබතුමන්ලානේ මේකේ ප්‍රායෝගික අත්දිනින්නේ. මොකක්ද අදහස? මුව කියන්නේ කකුල් තියෙන සත්තුනේ. මේ මුළු රක්ෂිතයම වට කරලා පුරාවිද්‍යා මායිම් වලට දැල්ලටක් ගහන්න. එහෙම නැතුව මේ මුව කොහොමවත් නවත්තන්න බෑ. මෙම මැදිරිගිරිය වටදාගේ වටා කිලෝමීටර් 4.6ක මේ දැල් වටක් ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්මික නිලධාරි මහත්මයාගේ ඇස්සමෙන්තුවක් රැගෙන එය දිස්ත්‍රික් ලේකම්තුමා වෙත යොමු කරලා තියෙනවා. ඔය කියන එකට ප්‍රශ්නෙට විසඳුමක් වෙනවද ඔය කිව්වම වටක් ගැහුවම? එහෙම ජනාධිපතිතුමනි. අපේ වසපෙන් 45ක් පමණ ගිහිල්ලා කුඹුරු යායක් අස්සදුවා පේරපඩසේ මේ ඊයේ පෙරේද වනජීවියෙක්ගෙන් ඉදිරි වැටක් දැම්මා අපේ කුඹුරු කැලේට අරගෙන. දෙවන කොටසේ මේ තියෙන භූමියක් දැන් ඒගොල්ලෝ පාරම්පරිකව වගා කරා නම් 78 ඉඳලා ජනාධිපතිතුමනි වැඩ කරේ කුඹුරු. කඩිනමින් ක්‍රියාත්මක කරන එකට චක්‍රලේඛනයක් අපි එවල තියෙනවානේ. අතිගරු ජනාධිපතිතුමනි පොළොන්නරුව දිස්ත්‍රික්කයේම තියෙන්නේ ওই ගැටලුස අක්කර 1500ක් නැහැස. ඒකත් එක්කම තවත් කැලෙත් අල්ලනවා. ඉතින් මේ 1500 නිරවුල් කරලා දුන්නා නම් එතනින් පස්සේ පොළොන්නරුවේ වනජීවී මිනිස් මේ ගැටලුවක් එන්නේ නැහැ. ප්‍රතිපත්තිමය වශයෙන් අපි තීරණයක් අරගෙන තියෙනවානේ. ඉතින් ඔබතුමාලත් ඒක ඉදිරිපත් වෙලා එයාට ඒක වගා කරන්න ඉඩ දෙන්න. නීතිමය අනුවත් ඒක චක්‍රලේඛනයකුත් එවලා තියෙනවා. ගොවි මහත්තුරු ඒවා ඉස්සෙල්ලා වගා කරලා තියෙනවා නම් මායිම් ගල් දැමීම හේතු කරගෙන ඒගොල්ලන්ට පාවිච්චියට ගන්න බැරි නම් ඒකට අපි තීරණයක් ගත්තා ඒවා ඒගොල්ලන්ට වගා කරන්න ඉඩ දෙන්නට කියලා. දැන් එතකොට මේ අයට ඒවා වගා කරන්නට ඉඩ දෙන්න. ඊට පස්සේ ඒවා
දැන් නැත්තම් මේක එකින් එකට කරගෙන යන්න ගියොත් බොහොම කාලයක් යනවනේ. ඉතින් ආපහු මෙතන එහෙම කට්ටිය ඉන්නවා නම් ඒ අයගේ ඉඩම් ඒ අය වගා කිරීම කරගෙන යන්න දිගටම. අදත් COVID-19 ආසාදිතයින් 343 දෙනෙක් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙවන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 51937ක්. රත්තුළුගම පොලිසියේ නිලධාරීන් 15 දෙනෙකුද COVID-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඊයේ වාර්තා වූ ආසාදිත මරණ හතරත් සමග සමස්ත COVID ආසාදිත මරණ සංඛ්‍යාව 255 දක්වා ඉහළ ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළ COVID-19 ආසාදිත මරණ හතරෙන් තුනක්ම වාර්තා වී තිබුණේ බස්නාහිර පළාතෙන්. ඒ කිරිවත්ගොඩ පදිංචිව සිටි 90 ඇති කාන්තාවක්, කොළඹ 10 පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු සහ කොළඹ 15 පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙක්. මීට අමතරව නාවලපිටිය පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකුද COVID-19 ආසාදනය වීමෙන් මිය ගියා. COVID-19 ආසාදිතින් 695 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වූ අතර ඉන් 8 දෙනෙකුම විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින්. තවත් ආසාදිතින් 9 දෙනෙකු මෙරටට පැමිණි විදේශිකයින්. සෙසු ආසාදිතින් 683 දෙනා දේශීය වශයෙන් හඳුනාගෙන අතර ඉන් වැඩි පිරිසක් ඊයේ වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 168ක්. ඉන් ආසාදිතින් 41 දෙනෙකුම වාර්තා වී ඇත්තේ මීගමුව ප්‍රදේශයෙන්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 147 දෙනෙක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 90 දෙනෙකු සහ සෙසු ආසාදිතින් 278 දෙනා දෙවෙනි අනිකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වුණා. සීදුව රද්දොළුගම පොලිසියේ නිලධාරියෙකු හදිසිය අසනීප වීම හේතුවෙන් මීගමුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ එම පොලිස් නිලධාරියා COVID-19 ආසාදිතයෙකු බවයි. ඒ අනුව රත්ගම පොලිසියේ නිලධාරීන් 35 දෙනෙකු අද PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට ලක් කරනු අතර ඉන් 14 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. අපි දැන් සැලසුම් කරගෙන යනවා එම රෝගය වැළඳී ඇති බවට තහවුරු වුණු අය රෝහල්ගත කිරීමට අදාළ ප්‍රතිකාර ලබා දීමට ඊට අමතරව අපි රද්දොළුගම පොලිස් ස්ථානයට අනියුක්ත සියලු දෙනා නිරෝධායනයට යොමු කරනවා. රද්දොළුගම පොලිසියේ දෛනික සේවා කටයුතු සඳහා වෙනත් පොලිස් සහනවලින් නිලධාරීන් යෙදවීමටද පියවරගෙන තිබෙනවා. රද්දොළුගම නිවාස සංකීර්ණයේ පුද්ගලයන් දෙනෙකුද COVID-19 ආසාදිතින් ලෙස හඳුනා ගැනුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන් පෞද්ගලිකව සිදු කරගෙන ඇති PCR පරීක්ෂණ අනුව ආසාදිතින් ලෙස හඳුනාගෙන ඇති බවයි. මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඇති පොලිස් සහනයේ නිලධාරීන් 9 දෙනෙකුටද COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අද උදෑසන සිදු කර ඇති රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින්. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 10 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. ප්‍රදේශීය බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසුවේ මෙම ආසාදිත පොලිස් නිලධාරීන් දළදා මාලිගාවේ රාජකාරී කටයුතු වලට සම්බන්ධ නව පුද්ගලයින් බවයි. ඔවුන් ජනතාව සමග සම්බන්ධ වීමක් සිදු වී නොමැති අතර එහි කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ. අතුරුගිරිය පොලිස් සහනේ රථවාහන අංශයේ නිලධාරියෙකුද COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ මේ හේතුවෙන් එහි රථවාහන අංශයේ සේවය කළ නිලධාරීන් 10 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුන් PCR පරීක්ෂණ වලට ලක් කිරීමටද පියවරගෙන ඇති බවයි. ඇහැලියගොඩ ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතින් 19 දෙනෙකු අද හඳුනාගත්තා. ඔවුන් ඇහැලියගොඩ, විලේගොඩ, මෝරගල, බෝපැත්ත, කන්ද උඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්. තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මැදිහත් වීමෙන් තංගල්ල බස්නැවතුම්පොළ ආසන්නයේදී අහඹු PCR පරීක්ෂණ 99ක් සහ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 45ක් සිදු කෙරුණා. එහිදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් 30 දෙනෙකු ආසාදිතින් ලෙස හඳුනා ගැනුණා. එලෙස හඳුනා ගැනුණේ බස් රථ රේදරකු, තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවිකාවක් සහ ඇගේ ස්වාමි පුරුෂයයි. හික්කඩුව රජකම ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකුටද COVID-19 ආසාදනය වී ඇති අතර ඔහු හම්බන්තොට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. ඔහුගේ සමීප ආශ්‍රිතයින් වන රජකම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ හික්කඩුව නගර සභාවේ මන්ත්‍රීවරයෙකුද PCR පරීක්ෂණ වලට යොමු කර තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට COVID-19 ආසාදනය වීමත් සමග ඇති වූ තත්ත්වය මත පාර්ලිමේන්තු කටයුතු අත්තිර වීමට අපේක්ෂාවක් නොමැති බව කතානායකවරයා අද මාතර පැවති උත්සවයකදී සඳහන් කළා. මේ කොරෝනා වසංගතය තව අවුරුද්දක් හෝ දෙකක් යන්න පුළුවන් කියලා තමයි මේ සෞඛ්‍ය විශේෂඥයෝ කියන්නේ. ඒක ඉවර වෙනකන් අපි ඔක්කොම වැඩ නතර කරගෙන බලාගෙන ඉන්න. මේ වෙලාවේ මේ ප්‍රශ්නේදී අපේ වැඩ කටයුතු පාලු කරගන්න එක නෙමෙයි අපි කරන්න ඕනේ. මන්ත්‍රීවරුන්ටත් මම කියන්නේ මල ගෙවල්, මගුල් ගෙවල් වල යන්න ගිහිල්ලා කකා බිබී ඉන්නේ නැතුව මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ කටයුතු වලට කවුරුත් සහයෝගය දෙන්න. මොකද අපිට රට ගෙනියන්නේ නැතුව කිසිම දෙයක් කරගෙන යන්න බැරි වෙයි. පාර්ලිමේන්තුවත් අපි වසා දැමීම සඳහා කිසිම තීරණයක් අපි අරගෙන නැහැ. පාර්ලිමේන්තුවේ සේවකයෝ 3 දෙනෙකුට හෝ 4 දෙනෙකුට වෙලා දින අනිත් එක්කෙනා පාර්ලිමේන්තුවේ නෙමෙයි පොලිස් නිලධාරී. ඉතින් ඒ උදවියට අපි ගෙදර නවතින්නේ කියනවා. ඊටු කට්ටියට ඇහිලා වැඩ කරන්නේ. වවුනියාව නගරයේ සිදු කළ PCR පරීක්ෂණ වලින් ඊයේ දිනේ පමණ ආසාදිතින් 16 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අතර ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන්
දෙනෙකු දවනවා. මේ අනුව වවුනියාව නගරයෙන් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 172ක්. ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් අද COVID-19 ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් 5 දෙනෙකු මීට පෙර සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව හඳුනා ගැනුණු අතර ඔවුන් ත්‍රිකුණාමලය නගරයේ සහ ජමාලියා ප්‍රදේශවල පදිංචිකරුවන්. මීට අමතරව අද සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් 7 දෙනෙකු ත්‍රිකුණාමලය මහරුහලෙහි සේවය කරන පුද්ගලයින්. මේ අතර ත්‍රිකුණාමලය පාලි උතු ප්‍රදේශයේ පෝම්බුහාර නැගෙනහිර ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා. ඒ ඊයේ දිනේ තවත් COVID-19 ආසාදිතින් 13 දෙනෙකු එම ප්‍රදේශයෙන් හඳුනා ගැනීමත් සමගයි. බස්නාහිර පළාත සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල බෞද්ධ දහම් පාසල් හෙට සිට යලි ආරම්භ වෙනවා. ඒ සම්බන්ධයෙන් දහම් පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමක්ද අද හිකඩුව තෙල්වත්තේදී පැවැත්වුණා. බස්නාහිර පළාත සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පවත්වාගෙන යන උපකාරක පන්ති ජනවාරි 25 වෙනිදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දී තිබෙනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මීට දින 10කට පෙර තමන් සහ සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව උපකාරක පන්ති යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණය ගත් බවයි. මේ අවසර ලබා දෙන්නේ උපකාරක පන්තියක ඉඳ ගැනීමට හැකි ප්‍රමාණයෙන් 50% හෝ නැත්නම් උපරිම සංඛ්‍යාව ළමයින් 100ක් දක්වා පමණයි. ඒ වගේම මෙම උපකාරක පන්ති ආපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ සඳහා පමණක් මුලදී විවෘත කරන ලෙස තමයි අපි ඉල්ලා සිටින්නේ. බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමෙන් පසුව සති දෙකක් ගියාට පස්සේ තමයි අපි උපකාරක පන්ති ආරම්භ කරන්න අවසර ලබා දෙන්න දැනට තීරණය කරලා තියෙන්නේ. COVID-19 පැතිරීම හේතුවෙන් ලාංකික ශ්‍රමිකයින් 547 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඊයේ දෙවනට පැමිණියා. ඒ කටාර්, ජපානය, ජර්මනිය, මාලි රාජ්‍ය, ඉතාලිය, එංගලන්තය, ඕමානය, බංග්ලාදේශය, චීනය, ඉතියෝපියාව සහ ඩුබායි යන රටවලින්. මේ අතර ලෝ විශාලතම කොවිඩ් එන්නත් කරන වැඩසටහන අද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේදී ආරම්භ වුණා. ඉන්දිය බලධාරීන් පවසන්නේ ලබන අගෝස්තු මාසය වන විට මිලියන 300කට පමණ ඉන්දිය ජනතාවට කොවිඩ් එන්නත ලබා දීම රජයේ ඉලක්කය බවයි. ලොව විශාලතම කොයිඩ් එන්නත් කරන වැඩසටහන අද ඉන්දියාව ආරම්භ කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන්. කොවිඩ් වසංගතයෙන් ලොව වැඩිම පීඩාවට පත් රටවල් අතර දෙවැනි තැනට පත්ව සිටින ඉන්දියාව මෙම එන්නත් කරන වැඩසටහනේ පළමු අදියර අද මෙලෙස ආරම්භ කළ අතර ඒ යටතේ කෝටි 3ක ඉන්දිය ජනතාවට එන්නත් ලබා දීමටයි සැලසුම් කර තිබෙන්නේ. එහිදී සෞඛ්‍ය අංශ සහ කොවිඩ් මර්ධන ක්‍රියාවලිය තුළ ඉදිරි පෙළ සේවයේ නිරත නිලධාරීන්ට ප්‍රමුඛතාව ලබා දෙන බව ඉන්දිය බලධාරීන් දැනුම් දෙනවා. ඉන්දියාව තුළ නිෂ්පාදනය කළ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ තවත් ඉන්දිය නිෂ්පාදනයක් වන කොවැක්සින් එන්නත මෙම එන්නත් කරන වැඩසටහන යටතේ ජනතාවට ලබා දීමට නියමිතයි. මේ අතර ඊයේ දිනෙත් ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් ඇමරිකාවෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව යළිත් 2 ලක්ෂයක් මවා තිබෙනවා. ඇමරිකාවෙන් පසු ඊයේ දිනේද වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ බ්‍රසීලයේ එම සංඛ්‍යාව සටහන්ව ඇත්තේ 68000ක්ම වූ අගයක් ලෙසයි. මේ අතර නව වෛරස් ප්‍රභේදයක් පැතිර යාම හේතුවෙන් බ්‍රසීලයේ ඇමසන් කලාපයේ මනාවුස් නගරයේ රෝහල් තවදුරටත් කොවිඩ්-19 රෝගීන්ගෙන් පිරී යාමත් සමග එම ප්‍රදේශයෙන් වාර්තා වන කොවිඩ් රෝගීන් සෙසු කලාප වෙත එවීමට බ්‍රසීල බලධාරීන් පියවරගෙන තිබෙනවා. මේ අතර නව වෛරස් ප්‍රභේද තම රටට ඇතුළු වීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමින් එංගලන්තයේ ලබන සඳුදා අලුයම 4 සිට එරට සියලු සංචාරක දේශ සීමා වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව විදේශ රටක සිට පැමිණෙන සෑම පුද්ගලයෙකුම තමා කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු කළ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් දැනුම් දී ඇත්තේ. මේ අතර ලබන පෙබරවාරි මාස 8 වෙනිදා ආරම්භ කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියට සහභාගී වීම සඳහා මෙල්බර්න් වෙත ක්‍රීඩකින් රැගෙනමින් තිබූ ගුවන් යානයක සිටි දෙදෙනෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග යානයේ ගමන්ගත් ටෙනිස් ක්‍රීඩකින් 24 දෙනෙකු වහාම ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. එමෙන්ම ඔස්ට්‍රේලියානු විවෘත තරඟාවලියට එක්වීමට සිටි එංගලන්ත ටෙනිස් ක්‍රීඩක ඇන්ඩි මරේ කොවිඩ් ආසාදිත බව පසුගියදා තහවුරු වීමත් සමග තරඟාවලියට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් කැබිනට් අනුකමිටුව සමග පැවති සාකච්ඡාව අද විසඳුමකින් තොරව අවසන් වූ බව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිතිය එකමුතුව පවසනවා. වෘත්තීය සමිති අනතුරු අඟවන්නේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් බලධාරීන් වැරදි තීන්දුව ගතහොත් Tamanට දැඩි තීරණ ගැනීමට සිදුවන බවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය සොයා බැලීමට 7 දෙනෙකුගෙන් යුත් කැබිනට් අනුකමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ අතර එම අනුකමිටුව සමග සාකච්ඡාවක් සඳහා
වරාය වෘත්තීය සමිතිය නියෝජිතයන් අද පෙරවරුවේ වරාය හා නාවික අමාත්‍යාංශයට පැමිණියා. අපි හිතනවා ජනාධිපතිතුමාට ලැබෙන තියෙන නිවැරදි තොරතුරු නෙමෙයි අවස්ථාවාදී විදිහට තමයි කරුණු කාරණා ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා 23 දෙනාම එකතු වෙලා අද ඉතා නිවැරදි තොරතුරු ටික දෙන්න. බැරිලා වැඩ තීන්දුවක් ගත්තොත් එතකොට අපිත් වැඩ තීන්දුවක් ගනි. පෙරවරු 10ට පමණ සාකච්ඡාව ආරම්භ වූ අතර පැය දෙකකට ආසන කාලයක් පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බවයි නැගෙනහිර පර්යන්තයේ සොරකීමේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ. කැන්කකේ සමාජිකයන් දෙදෙනයි හිටියේ අපේ යෝජනාව දෙන්න කිව්වා ලබන සිකුරාදා වෙනකොට ඒක හදලා. එතෙන්දී සාකච්ඡා මුකුත් උනේ නැහැ. ඒ සාකච්ඡාවේ අරමුණ උනේ අපේ මේ යෝජනාවලියට අවශ්‍ය පහසුකම් ටික සාකච්ඡා කරලා ඒක කරන්න. නමුත් ඒකට අවස්ථාව නෙමෙයි මෙතන උනේ. අපිට දැනුවත් කරේ 5149 තුල තමයි මේක සාකච්ඡා කරන්න ඕන කියලා අපි ඒකට එකග නැහැ. මොනම හේතුවකටවත්. ඉතින් ඒ නිසා සිකුරාදා බලාපොරොත්තු වෙනවා අපි මේ වාර්තාව දෙන්න. අද දවසේ කැන්කක සමග සාකච්ඡාවක් අපි අපේක්ෂා කරා. නමුත් එවැනි සාකච්ඡාවක් අද දවසේ තිබුණේ නැහැ. වෘත්තීය සමිති විදියට අපි කොහෙත්ම සූදානම් නැහැ 49.51 මත පදනම් වෙලා යෝජනා දෙන්න. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ විදේශ සමාගමකට පැවරීමට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීමට දෙහිවල ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන කාර්යාලයේදී අද ආරම්භ වුණේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සමාජිකයන්ගේ මූලිකත්වයෙන්. ඒගොල්ලෝ කියනවා මේක විකුණන්නේ නැහැ කියලා. නමුත් අයිතිය අත්හරිනවා. නම විකුණනවද? එහෙම නැත්නම් දෑවැද්ද දෙන්න බැරි හින්දා කාට හරි දෑවැද්දට දෙනවද? මොකද්ද කියන එක මෙතන අදාළ නැහැ. පිනට දෙනවද? ආයෝජනයද? සංවර්ධනයද කියන කතා මොකක්වත් අදාළ නැහැ. මෙතන සිද්ධ වෙන්නේ ඊටාම පැහැදිලි. නැගෙනහිර ජැටියෙන් 49%ක් අත්හරින. මුදලකුත් යන්නවා. ඒක විකිණීම නෙමෙයි නම් ඒ ඕන වචනයක් පාවිච්චි කරගත්තට අපිට කමක් නැහැ. නමුත් සිද්ධ වෙන්නේ අපිට අහිමි වෙන එක. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා. ඊටම පැහැදිලි ලෙස අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශය පත් කරලා තිබුණා මොනම හේතුවක් නිසාවත් නැගෙනහිර පර්යන්තයේ විකිණීම හෝ බදු දීම කරන්නේ නැහැ කියලා. 149ක අයිතියෙන් කොටසක් අදානි සමාගමට දෙනව නේද? ඔව්. ඒතර අදානි සමාගමෙන් ඒ වෙනුවට මුදල් ගන්නව නේද? ඔව් $700 මිලියන් 700ක් ගන්නවා. ඉතින් ඒකට තමයි විකුණනවා කියන්නේ. කවුද කියන්නේ 149ක් දුන්නම මේක භාගයක් විකුණන කියලා නෑ. භූමියේ අයිතිය අපිට තියාගන්න ගමන් ලාභයෙන් 149ක් ඒ සමාගමට දෙනවා. ලාභයෙන් 151ක් අපි ගන්නවා. දැන් කිසිම හිරිකිතයකින් තොරව දැන් වරාය විකුණන්න හදනවා නැගෙනහිර ජැටිය. මේවා දෙයියන්ගේ පිහිටයි. දැන් මේ ජනතාවට ලොකු බොරුවක් කරලා ලොකු ජනතාව රවට්ටලා තමයි මේ ආණ්ඩුව බලයට. දැන් අද කොහෙද යන්නේ මල්ලේ පොල් කියන දේවල් එකක්වත් කියපු දේවල් නෙමෙයි අද කරන්නේ. 149 151 කියන්නේ 49ක් ඉන්දියාවටත් 151ක් ලංකාවටත් කියන යම් ආකාරයේ සාධනීය පියවරක්. කවුරුහරි කියනවා මමත් සතුටුයි 100%ම ලංකාවේ තියාගන්න පුළුවන් නම්. $250 මිලියන අපිට ආදායම් ලැබෙන්න පුළුවන් තැන රත්තරන් බිත්තර දාන කිකිලිය කියලා කියන එක නෙමෙයි. දැන් හදන්නේ කිකිලිගේ බෙල්ල මිරිකලා. මේක අදානි සමාගමේ බයිට් එක බවට පත් කරන්න හදනවා අපේ රටේ ජනතාවටයි වරාය. රාජ්‍ය දේපල විකුණන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශයක් කළා. බලාගෙන ඉන්න අයට ඕනේ තරම් විවේචන කරන්නට පුළුවන්. මේක ඉතින් අපි විරුද්ධ පක්ෂේ ඉන්නකොට ඒ කාලේ අපි විවේචන කළා. අපේ පැරණි කියමනක් තියෙනවා. වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා කියලා. හම්බන්තොට වරාය නැමැති වත්ත චීනයේ නැමැති මුදලාලිලාට බද්දට දීලා අපි ජාතියක් හැටියට දත නියෝමින් ඉන්නේ. එවන් පරිසරයක තමයි කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානුවන්ට දීලා අපි ජාතියක් හැටියට දත නියවන්න වෙනවාමයි. වත්මන් ආණ්ඩුව විශේෂයෙන්ම කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියානු ආයෝජකයෙක්ට ලබා දෙනවා. ඒක ඔබතුමා අනුමත කරනවද? අපේ ආණ්ඩුව අත්සන් කර ඉන්දියාවයි ජපානයේ අපි අතර ගිවිසුමක්. ඒක විකුණන එකක් නෙමෙයි. ඒක කිව්වේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන. මං හිතන්නේ එනසුමාන් සාගර රත්නායක මහත්මයා මේ පිළිබඳ ප්‍රකාශයක් කරනවා. 149ක් දෙන එක ගැනත් යම්කිසි කතාබහක් ඇති වෙලා තියෙනවා. ඉතින් වරාය අධිකාරිය කියනවා නම් ඒ සේවකයෝ කියනවා නම් අපිට විතරක් මේක කරන්න පුළුවන් කියලා අපි එක කළ යුතුයි. හැබැයි ඒක එහෙම කරන්න පුළුවන් කියන එක ගැන සනාථ කරන්න ඕනේ. ඒකට මම හිතනවා අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා මේ ගැන සැලකිල්ලට භාජනය කරයි. කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීම සඳහා ආණ්ඩුවට කිසිදු සැලසුමක් නොමැති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද මිරිහානේ පැවති තරුණ හමුවකදී.
ලංකාවේ එන්නත් කිරීම ගැන කිසිම සැලසුමක් නැහැ. අපිට කිව්වා සියලු දෙනාටම මාර්තු මාසේ ලැබෙනවා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වා නොවැම්බර් මාසේ COVAX වැඩසටහන යටතේ අපි ලබා ගන්නට අත්සන් කරනවා කියලා. දැන් මේ සඳහා WHO එකේ දැනට හදලා තියෙනවා වෙනම සැලැස්මක්. ලංකාවේ තාම මේක සකස් කරලා නැහැ. ඒගොල්ලෝ කියනවා ජාතික සැලැස්මක් ඇති කරලා. මේක අයවැයට ඇතුල් කරන්න. 3% දැම්මම අයවැයෙන් ගන්න. මට ආරංචි ආණ්ඩුව ගිහින් අපනයන ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් මිලියන 10ක් තෑගි දෙන්න කියලා තියෙනවා මේව අරගන්න. මේ අපේ මූලික යුතුයකම. අපිට ජීවත් වෙන්න තියෙන එකම මාර්ගය. නිදහස් සෞඛ්‍යයක් තියෙන ආණ්ඩුවක් මේ ගැන වියදම් කරන්න උවමනයි. අපේ මුදලින්. ඒ මුදල අපේ අයවැය හොයාගන්න පුළුවන්. අපි ආණ්ඩුවට කියන්නේ පාර්ලිමේන්තුවට දෙකම සැරලා ක්‍රියා කරන්න කියලා. මෙතන ආණ්ඩු මාරු කරන එකක් අපිට වැඩක් නැහැ. අපි මේ මෙතන තියෙන ප්‍රශ්නේ ජීවත් වීම අර්ගලය. ආණ්ඩු මාරු කිරීම ඒක ඇතුලේ තියෙන කම්බ ඇදිලි නෙමෙයි. ඒවා වැඩක් නැහැ. ඒත් අපි ලෑස්ති එකට උදව් කරන්න. ඉතින්ලා පාර්ලිමේන්තුවේ කරුණු කියන්න. ඇත්ත හෙලි කරන්න. දැන් අපි හිර වෙලා තියෙන්නේ. ඒත් මේක නොකරනවා නම් අපේ ජාතිය නැති කරන්න කරන දෙයක්. අපි හැම එක්කෙනාගේම සහයෝගය ලබාගෙන වැඩ කටයුතු කරන්න කියලා ජනාධිපතිටත් මේ ආණ්ඩුවටත් මම මෙතන කියනවා. අපි මේ රජයෙන් මේ සම්බන්ධ විමසීම් කරා. එතුම රජය ඒක හැබැයි මේක මම අනේ මට කියන්න එපා. ඔක රටට කියන්නකෝ. මම මේ පැත්තකටලා ඉන්න මිනිහන්නේ. මේ මොකද ඔබතුමාලාගේ රජයක් තිබුණා නම් සංචාරක ක්ෂේත්‍රයට නංවාලීමට මොන වගේ වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක කරන්නේ? එක වාසියක් තියෙනවා. රජෙත් නෑ පාර්ලිමේන්තුවෙත් නෑ. දෙකට මේවා කරන්න වැඩක් නෑ. සමගි ජනබලවේගයේ සාම්ප්‍රදායික විපක්ෂයේ කාර්යය ඉටු කරන පක්ෂයක් නොවන බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එතුමා මේ අදහස් පළ කළේ මොනරාගල ඔක්කම්පිටිය ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින්. සමගි ජන බලවේගයේ අපි අර සම්ප්‍රදානුකූල විපක්ෂ වගේ බලයක් නැහැ. වැඩක් කරන්න බැහැයි කිය අපි ජනතාව අතරට ඇවිල්ලා අඳුරනවා දෙන්නේ නැහැ. අපෙනුත් කරන්න පුළුවන් පොඩි දෙයක් හරි තිබෙනවා. බොහෝ දෙනා විපක්ෂය හඳුන්වන්නේ ගැටලු ඇති කරන පාර්ශවය හැටියට. නමුත් සමගි ජන බලවේගයේ කියන විපක්ෂයේ වෙනසක් තිබෙනවා. රජය කරන වැරදි දෙයට අපි විරුද්ධ වෙනවා. හැබැයි විපක්ෂයක් කියන්නේ විරුද්ධ වීම පමණක් නෙවෙයි. සමගි ජන බලවේගයේ විපක්ෂය ජනතාවට විසඳුම් ලබා දෙනවා. විපක්ෂ නායකවරයා හැටියට ජනතාවගේ ප්‍රශ්න හැම ප්‍රශ්නයක්ම ඒක මට ජාතික ප්‍රශ්න. සමගි ජන බලවේගයේ අපි මේ රටේ සාමාන්‍ය ජනතාවගේ වීරයා බවට පත් වෙලා දුකට පත් වී සිටින තමුන්නාන්සලා සැපවත් කරන්නට කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට පැමිණි නාතුරන පුද්ගලයන් දෙදෙනෙක් ගිනි අවි පෙන්වා රුපියල් කෝටි 4කට ආසන්න මුදල් හා ස්වර්ණාභරණ තොගයක් ඊයේ පස්වරුවේ කොල්ලකා තිබෙනවා. මේ කොල්ලකරුවන් සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ගම්පා කොළඹ ප්‍රධාන මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකට පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු වී ගිනි අවි පෙන්වා ඊයේ පස්වරුවේ මෙම කොල්ලකෑම සිදු කර තිබෙනවා. ආයතනයේ තිබූ ආරක්ෂිත කැමරාවක සිද්ධිය මෙලෙස සටහන්ව තිබුණා. ආයතනයේ සේවකයන් කියා සිටියේ හිස්වැසුම් සහ ජැකට්ටුවක් පැළඳ පැමිණි මෙම පුද්ගලයන් දෙදෙනා කිසියම් තොරතුරක් විමසා සිටි බවයි. ඒත් සමග සේවකයන් බියගන්වා මේ කොල්ලකෑම සිදු කර තිබෙනවා. කොල්ලකරුවන් සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 5ක්ද යොදවා තිබෙනවා. මේ මූල්‍ය ආයතනයේ කොල්ලකෑමෙන් අනතුරුව රුපියල් කෝටි 4කට ආසන්න ස්වර්ණාභරණ සහ මුදල් කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් තිබෙනවා. ඔබගේ මූල්‍ය ආයතනයේ අසලත් මේ ආකාරයට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් ගැවසෙන්නට පුළුවන්. ඒ වගේම හෙල්මට් සහිතව පැමිණ විවිධ තොරතුරු විමසන්නට පුළුවන්. මෙවැනි ආකාරයේ කොල්ලකෑම් සිදු කරන්නට පුළුවන්. ඒ නිසා ඔබත් ඔබේ සේවකිනුත් මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි. මෙවැනි හදිසි අවස්ථාවකදී දන්වන ක්‍රමයක් ගැන සිතා බැලිය යුතුයි. නූතන තාක්ෂණීය උපයෝග
උපයෝගී කරගෙන අවශ්‍ය කටයුතු සූදානම් කර තිබිය යුතුයි. CCTV දර්ශන සහිත කැමරා පද්ධතියක් තියෙනවා නම් එය නිරන්තරයෙන් පැය 24 පුරාම ක්‍රියාකාරීත්වයේ තබා ගන්න. එය ඔබගේ ආරක්ෂාවටත් ඒ වගේම මෙවැනි අවස්ථාවක් සිදු වුවොත් සැකකරුවන් සොයා ගැනීමටත් හැකියාව ලැබෙනවා. විරාමයෙන් අනතුරු අවධානය කාලගුණික තොරතුරු වෙත. දින කිහිපයක සිට දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් ජලාශ 25ක් වන් දැමීමෙන් නිවස හා දේපළ රැසකට හානි සිදුව තිබෙනවා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කියා සිටියේ පවුල් 3527කට අයත් පුද්ගලයන් 12255 දෙනෙකු මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි. දින කිහිපයක සිට දිවෙන්ට ඇදහැලෙන දැඩි වර්ෂාවත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 74න් 25ක් මේ වන විට වාන් දැමීම ආරම්භ වී තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ මේ හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබූ බවයි. උතුරු මැද පළාතේ ජලාශ 12ක ජල මට්ටම ඉහළ යාමත් සමග පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබුණේ මෙලෙසින්. එමෙන්ම මහවැලි බී කලාපයේ මාදුරු ඔය NDK ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා. පරාක්‍රම සමුද්‍රය සහ කවුඩුල්ල ජලාශය විවෘත කර තිබුණත් වාන්තරොටු තවදුරටත් එලෙසම පවතින බවයි ජලාශය භාර ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ. අයහපත් කාලගුණයෙන් යාපනය, මහනුවර, නුවරඑළිය, පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව, කෑගල්ල, හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුර, කොළඹ සහ කළුතර ඇතුළු දිස්ත්‍රික්ක රැසකට බලපෑම් සිදු වුණා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් කියා සිටියේ මෙම දිස්ත්‍රික්කවල පවුල් 3527කට අයත් පුද්ගලයන් 12255 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි. මින් වැඩිම බලපෑම් එල්ල වී තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයටයි. එම දිස්ත්‍රික්කයේ පවුල් 2500කට පීඩා එල්ල වී ඇති අතර ඔවුන්ගෙන් පවුල් 878 දෙනෙකු ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබෙනවා. LTT සංවිධානය ඇමරිකාවේ තහනම් විදේශ රාष्ट्र සංවිධාන ලයිස්තුව තුළ තවදුරටත් පවත්වාගෙන යාමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ සමගින් දැන් රට වටින් අටට. රට වටින් අටට. ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ පුද්ගලයන් 200 දෙනෙකු බන්ධනාගාර නියාමකවරුන් ලෙස වහාම බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. වසර 12ක සේවා කාලයක් සම්පූර්ණ කර ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් වූ මෙම පිරිස් බඳවා ගැනීමෙන් පසු බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂණ බුද්ධි තොරතුරු වැනි කාර්යයන් සඳහා යොදවා ගැනීමට තීරණය කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ. වයස අවුරුදු 40ට අඩු හැමෝටම ආරාධනා කරනවා බන්ධනාගාර නියාමකවරයෙක් හැටියට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණිලා ඔබ රට වෙනුවෙන් කරපු ඒ සේවය තවදුරටත් මෙම දෙපාර්තමේන්තුවටත් රටටත් කරන්න අවස්ථාව ලැබෙනවා. මෙවර පහසුවනේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු ඊයේ දිනේදී නිකුත් කෙරුණා. මෙහි විනිවිදභාවය පිළිබඳව හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද මෙලෙස අදහස් පළ කළා. පයේ ශිෂ්‍යත්ව විභාගයේ සම්බන්ධයෙන් තියෙන ලකුණු මට්ටම් තීරණය කරන්නේ කවර ආකාරයකටද කියන එක පිළිබඳ කිසිදු පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. ඒ නිසා මම පසුගිය වර්ෂයේ විනිවිද නොපෙනෙන තත්ත්වයේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා. එතනිනුත් කිසිදු පිළිසරණක් නැති නිසා මම බලාපොරොත්තු වෙනවා හෙට දිනේදී අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කරන් පක්ෂපාත පරීක්ෂණයක් කරන්නට කියලා අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අධ්‍යාපන ලේකම්තුමාගෙන් කැබිනට් මණ්ඩලයේ හරහා ඉල්ලීමක් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. ශ්‍රී FM ශ්‍රාවකයන් වෙනුවෙන් දියත් කර තිබෙන ශ්‍රී FM බඩුමල්ලේ තවත් අදිරක් ගල්ලොය හතරැස් කොටුව ප්‍රදේශයේදී අද ක්‍රියාත්මක වුණා. එහිදී මංහානි ශ්‍රී FM දැන්වීම් පූර්ව ප්‍රදර්ශනය කර තිබූ නිවෙස් තෝරා ගනිමින් මෙම බඩුමලු ලබා දීම සිදු කෙරුණා. වසර 25කට අධික කාලයක් දමිළ සන්ධානයේ බලය හිමිකරගෙන සිටි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ උප්පුවේලි නගර කඩවත් සතර ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබෙනවා. එහි නව සභාපතිවරයා වන්නේ RATSD රත්නායක මහතායි. මේ අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රාදේශීය සභාවේ බලයද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබෙනවා. එහි නව සභාපතිවරයා ලෙස පත්ව තිබෙන්නේ WR ජගත් කුමාර වේරගම මහතායි. ගරු WR ජගත් වීරගොඩ මහතුමා මොරවැව ප්‍රාදේශ සභාවේ අලුත් සභාපතිවරයා ලෙස මානතු පත් කරනු ලැබේ. ඒ සමගින් ලයිව් ඇට් 8 තුලින් සමුගන්නයි මේ සූදානම. ලයිව් ඇට් 8 SMS සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.live8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.